නමෝ තස්ස භගවතු භගවතු වරහතු අරහතෝ සම්මා සම්මා සම්බුද්දස්ස සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු භගවතු වරහතු අරහතෝ සම්මා සම්මා සම්බුද්දස්ස සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු භගවතු වරහතු අරහතෝ සම්මා සම්මා සම්බුද්දස්ස. සම්බුද්දස්ස. ගෞරවනීය වැඩමවදාළ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසේ කොළොන්නාව අබේසිංහාරාම පරිශ්‍රයේ සිට ජයමග රූපවාහිනී නාලිකාවේ ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවතට මේ පින්නතුන් සහසම්බන්ධ වෙලා සිටින අවස්ථාව. සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණාට පස්සේ අපට සියලුම අකුසලයන් දුරු කරලා කුසලයන් උපදවාගෙන නිර්වාණය සාක්ෂාත් කිරීමේ අවස්ථාව ලැබෙනවා. සංසාර ගමනේදී පින්නත්නි අපිට අකුසලයෙන් ගැලවෙන්නට පුළුවන් සදහටම එකම එක අවස්ථාවක් ලැබෙනවා. ඒ බුද්ධෝත්පාද කාලයක ධර්මය අවබෝධ කරගත හැකි ජීවිතයක් සහිතව එවන් පරිසරයක උප්පත්තිලාභය ලැබීම තුල. ඉතින් අපි හැමදෙනාට මේ අවස්ථාව ලැබිලා තියෙනවා සියලුම අකුසලයන්ගෙන් නිදහස් වෙන්නට පුළුවන් පරිසරය අපට ලැබිලා තියෙනවා. අපි මේ දවස්වල සාකච්ඡාවට බඳුන් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ අවසාන මාස කිහිපය සනිටුහන් වන මහා පරිනිර්වාණ සූත්‍රය ඇසුරු කරගෙන අපි බුදුරජාණන් වහන්සේ සාරන්දද කියන චෛත්‍ය විහාරයේ වැඩ වාසය කරන තැන ඉඳලා ටිකෙන් ටික ඉදිරියට දවස් කිහිපයක් මේ දේශනා මාලාව සිදු කරගෙන ආවා. අද දවසෙත් අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ මහා කාරුණිකයන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාට උන්වහන්සේලාගේ අපරිහානීය පිණිස දේශනා කළ භාවනාමය සංඥාවක් පිළිබඳව සාකච්ඡා කරන්න. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ අපරිහානීය ස්වභාවයට හේතු වෙනවා කියලා අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව, පහාන සංඥාව ආදීනව සංඥාව ආදී භාවනා කර්මස්ථාන දේශනා කළා. එතනින් අපි කලින් දවසේ සාකච්ඡා කළා ගෞරවනීය ස්වාමීන් වහන්සේත් එක්ක අසුභ සංඥාව. අද දවසේ අපි උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහාන සංඥාව පිළිබඳව. ඉතින් ඒ වෙනුවෙන් වැඩමවා වදාළ අපේ ඉඳුරුහේනේ රාජකීය පඬිත් ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ ඊටාම ගෞරවයෙන් ධර්ම කහතිකාවතට අපි පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ අද දවසේ අපට කතා කරන්න තියෙන්නේ ප්‍රහාණය පිළිබඳව රතියක් නැත්නම් ප්‍රහාණය පිළිබඳව කැමැත්තක් ඇති කර ගැනීම මුල් කරගත්ත පහාන සංඥා පිළිබඳව. මොකද්ද මේ පහාන සංඥාව සහ මේ පහාන සංඥාවේ වැදගත්කම, ඊළඟට මේක කලේ නැත්නම් අපට මොකද වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ අපි දැනගන්න එක හොඳයි. මොකද පහාන සංඥාව ගොඩක් අය කරන්නේ නැති නිසා. ඒ නිසා ඔබ වහන්සේගෙන් එවැනි විග්‍රහයක් මුලින්ම බලාපොරොත්තු වෙනවා. අවසරයි. පූජනීය වන්දනීය අතිගෞරවනීය විනයාචාර්ය උහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ස්වාමින් වහන්සේ මතක් කළ පරිදිම ප්‍රහාර සංඥාව ඇති කරගත යුත්තේ කොහොමද? ඒ වගේම ප්‍රහාණ සංඥාවේ වැදගත්කම පිළිබඳව ස්වාමින් වහන්සේ අපි කරුණු සිහිපත් කළොත්, ප්‍රහාණ සංඥාව කියලා කිව්වහම කාමයට ඇති ඇලීම, කාම තණ්හාව, ඒ වගේම කාමය පිළිබඳව ඇලීමක් කියන එක තියෙන එක දුරු කරන්නට දැඩි අදහසක් තියෙන්නට ඕනේ. ඒ වගේම ද්වේෂය, ඒ වගේම හිංසාව නේ සනස විහිංසාව, ඒ වගේම උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නට අපට
දැඩි හැඟීමක් තියෙන්නට ඕනේ. සන්හස ඇත්තටම මේ ස්වාමීන් වහන්සේත් එක්ක මේ කාරණාව පිළිබඳ විමසනකොට ලස්සන වචනයක්ව මට ඒක අද වගේ මතකයි. මේ ප්‍රහාණ සංඥාව කිව්වහම මේකට ලස්සන වචනයක් තියෙනවා පහන රතිය කියලා. එහෙමයි. අපි තුල උපදින්නා වූ සෑම අකුසලයක්ම දුරු කරන්නට අපිට තියෙන්නට ඕනේ කැමැත්තක් මේ සන්නාස. ඒ කියන්නේ ඒ පැත්තටම නැමුණු ස්වභාවයක් තියෙන්න ඕනේ. කියන්නේ මගේ හිතේ ඇති නොනම් කාම සංකල්පයක්, ව්‍යාපාද සංකල්පයක්, ඒ වගේම විහිංසා සංකල්පයක්. දැන් කාම සංකල්ප මොකද්ද, ව්‍යාපාද සංකල්ප මොනවද කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. මේ වගේ සංකල්පයන් සහ අකුසල ධර්මයන් මා තුළ හටගත්තොත් අන්නේ හටගන්න අකුසලයේ මම දුරු කරනවා කියලා ඒ දේවල් ප්‍රහාණය කරන්න අපි ලොකු බලවත් කැමැත්තක් සහ ඒ පැත්තට නැඹුරු වුණ හිතක් තියෙන්න ඕන සාන. එහෙමයි සානන්සේ කියන්නේ දැන් උදේට ප්‍රහාණය කිරීමේ අදහස් ඇති වෙලා දවල්ට අකුසල් උපදිනකොට ඔහේ ඉන්න එක නෙවෙයි නේ සානන්ස. එහෙමයි සානන්ස. ඒක අකණ්ඩ වැඩපිළිවෙලක්. අකණ්ඩ වැඩපිළිවෙලක් සානන්ස. ඊළඟ සානන්ස දැන් මේ ප්‍රහාණ සංඥාව ඇති කර ගැනීමේ වැදගත්කම කියලා කියන සානන්ස දැන් අපි කෙලස් ධර්මයක් අපේ හිතට ආවහම ස්වාමීන් වහන්සේ ඒකේ ඇති පීඩාකාරී తත්වය පිළිබඳව මෙනෙහි කරනවා. දැන් ගොඩාක් දෙනෙක් සානන්ස ඒක පීඩාවක් විදිහට නෙමෙයි දකින්නේ. දැන් අරමුණක් යම්කිසි විදිහේ කාම අරමුණක් Taman හිතට අරගෙන ඕකෙතින් ඔහේ වැඩෙන්න දීලා විපුලත්වයටපත් වෙන්න දීලා ඒ තුලින් ඇති වෙන කාම දාහයනේ දැවිල්ල ඇති කරගෙන වෙන්න ඕනි සේරම දේවල් සිද්ධ වෙන්න මේ හිතට අපි ඉඩ දීලා තියෙනවා. එතකොට ඒ තුල ඒ කාම දැවිල්ල කියලා කියන්නේ කාමයට ඇති කැමැත්ත කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක පීඩාවක් කියලා හිතනවනේ. කාමයේ කියලා කියන්නේ පීඩාවක්. ඒ කාම සිතුවිල්ල කියලා කියන්නේ පීඩාවක්. දැන් අවශ්‍යතාවයක් පිළිබඳව යමෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය කියන්නේම පීඩාවක්. ඒක ලැබෙනකම පීඩාවක් නෙමෙයි. ඒ වගේට කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප, ඒ වගේම ඒ විදිහේ අනිත් සෑම අකුසලයක්ම දැන් උප්පන්නේ පාපකේ අකුසලයේ ධම්මේ. උපදින පීඩාවක් කියන මෙන්න මේ සිතුවිල්ල අපිට තියෙන්න ඕනේ සාමනහස. එතකොට මේ අකුසලයක් කියන්නේ එකක් අපට මානසික පීඩාවක්. අනිත් එක ස්වාමින් වහන්සේ ඒ තුලින් අපිට කොහොමත්ම අකුසලයක් කියන්නේ සාමනහස කර්මානුරූපීව ගත්තත් ඒකින් දෙට දම් වේදින වශයෙන් ගත්තත් හැම පැත්තෙම පීඩාවක්. එහෙමයි දැන් ඔය අකුසලයේ කියන්නේ මොකක්ද කියලා විග්‍රහ කරන්නේ ස්වාමීන් වහන්සේ අනිෂ්ට විපාක ලබා දෙන හින්දා අකුසල. එහෙමයි සාමනහස. ඒ අකුසලයේ කියන්නේම අනිෂ්ට විපාක ලබා දෙන දෙයක්. එතකොට ආයේ හොඳක් වෙන්නේ නැහැ ඒකේ. එහෙමයි තමයි දුකක්ම තමයි ලබා දෙන්නේ. දුකක්ම තමයි ලබා දෙන්නේ. එහෙමයි සාමනහස. එතකොට මෙන්න මේ ප්‍රහාණ සංඥාව ඇති නොකරගත්තොත් අප රිසිසේ අකුසල් වැඩෙන්න දීලා අපේ ජීවිතේ බොහොම අඳුරු පැත්තකට අපි අරගෙන යනවා. සහ ඒ අකුසල ධර්මයන් නිසා අපේ ඇතුළාන්තයේ හටගන්න ඒ අපහසුතාවය අපි විඳ අපේ ජීවිතේ ගෙවෙන ගතියක් තියෙනවා. එහෙමයි. එහෙමයි. ඊළඟට සායනාංශ දැන් මේ විදිහට ප්‍රහාණ රතිය නැත්තම් ප්‍රහාණය පිළිබඳ කැමැත්ත ඇති කරගෙන නිරන්තරයෙන්ම ප්‍රහාණය කිරීමේ අදහස් ඇතිව එවැනි ඒ අකුසලයක් හට ගන්නකොටම මේක ප්‍රහාණය කළ යුතුයි කියන අදහසෙන්න ඊළඟට ඒක ප්‍රහාණය වෙනකම්ම ප්‍රහාණ සංඥාව වැඩ කරන්න අපි මේ ප්‍රහාණ හැඟීම හදාගන්න ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕන. එතකොට මේ පහාන සංඥා පිළිබඳ විශේෂයෙන්ම ගිරිමානන්ද සූත්‍රවල එහෙම ඊළඟට බුද්ධ දේශනාවේ තියෙන ඔය උදාහරණයක් ගත්තොත් එහෙම සෝතාර සූත්‍ර ස්වාමීන් වහන්සේ එහෙමයි. ඊළඟට සබ්බාසව සූත්‍රෙත් තියෙනවා. පුළුල්ව විග්‍රහ කළා නැහැ. නමුත් යම් කිසි මට්ටමකට විග්‍රහ කළා තිනවා වැඩපිළිවෙලක් ක්‍රමවේදයක්
කොහොමද හැමතිස්සෙම අකුසලයක් උපදින හැම වෙලේම ප්‍රහාණ සංඥා ඉපදිලා ප්‍රහාණය පිළිබඳ අදහස් ඇවිල්ලා ඒ ප්‍රහාණය වෙන මට්ටමට හිතක් පත් කරගන්නේ කොහොමද කියලා ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේදයේ සායනාංශ කොටස් 5කින් තියෙන්නේ නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා. එතකොට පින්වත්නි මෙතනදී නාදි වාසේති ඔන්න පළවෙනිම ස්වාමීන් වහන්සේ ක්‍රමවේදය. නාදි වාසේති කියන එක යටතේ දැන් මේක භාවනාමය වශයෙන් අපි කළ යුත්තා. දැන් පරයන්ක භාවනාවට ගියාට පස්සේ අකුසල් ප්‍රහාණයට හැඟීම් උපදවා ගන්න බලාපොරොත්තු වෙන කෙනා නාදි වාසේති කියන ප්‍රහාණයට අවශ්‍ය පළවෙනි හැඟීම ඇති කරගන්නට කුමක් කළ යුතුද? ඇත්තටම මේ නාදි වාසේති කියන සනහස මේ න අධිවාසේති කියන්නේ ඉවසන්නේ නැහැ සම්ම අධිවාසේති. එහෙමයි. එතකොට මේ ඉවසීමක් කරන්නේ නැතිව එන අකුසල හැඟීම අකුසලය අපි කියන සනහස අතින්ම හරවල යනවා කියලා. එන්නකොටම අපි දැන් හතරේ අපි කියමු අපි අකමැති කෙනෙක් අපි කියමුකෝ තරහකාරයෙකුට බොහෝ දෙනෙක් ක්‍රියා කරන්නේ. එහෙමයි. තරහකාරයෙක් කෙනෙකුට ආපු අතක් බහගෙන යන්න කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ අහලකටවත් ගන්නෙ නැහැ. එහෙමයි. පොඩ්ඩක් හරි ඉවසුවොත් ළඟට එන්න පුළුවන්. එහෙමයි. ආ විදියටම ගියොත් හොඳයි කියනවා. එහෙමයි. එතකොට මේ ආපු අතක් බලාගෙන එහෙමයි. එහෙමයි. ඒ වගේ තමන්ට කාම සිතවිල්ලක් නිසා කාම සංකල්පනාවක්. කාම සංකල්පනාවක් කිව්වහම රාගය එක පැත්තකින් ගන්න පුළුවන්. තව පැත්තකින් තමන්ගේ ශරීරය පිළිබඳව වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් ඇඳුමකට වෙන්න පුළුවන්, වාහනයකට වෙන්න පුළුවන්, කෑමකට වෙන්න පුළුවන්, ඕනම දෙයකට වෙන්න පුළුවන්. කෙනෙක්ගෙන් ලැබෙන ආදරයකට උනත් තමන්ගේ හිතේ කැමැත්ත උපදිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. අන්න ඒ වගේ අර කෙනෙකුගෙන් ලැබෙන ආදරයක් වගේ ඒ වගේ හැඟීමකට වුණත් තමන්ගේ හිතේ කැමැත්තක් ඇති වෙන බව හඳුනාගත්තා ස්වාමීන් වහන්සේ. මේක නිකන් මේ ඔහේ ජීවිතේ ගෙවන කෙනෙක්ට බෑ. කිසිම ධර්ම මනසිකාරයක් නැතිව සිහියක් නැති කෙනෙක්ට සානහස මේක අහුවෙන්නේ නැහැ. මොකද ඉවසීම කියන තැනේදී සානහස ඉවසුවොත් තමයි තව ඉදිරියට අනුදොර ටිකක් වෙන්නේ. ඉවසන්නේ නැතුව අපි කියන සානහස මේ නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරෙන් කපන්න තියන්න එපා කියන්නේ. එහෙමයි. අන්න ඒ වගේ කාම සිතුවිල්ලක් ඇති වෙනකොටම ඒක නොයිවසන්නට ඕනේ. ඊළඟට සාන්නහංශ ව්‍යාපාද සංකල්පන. ව්‍යාපාද තරහාවක් ඇති වෙනකොට සනස අපේ හිතේ තියෙනවනේ ඔය අවස්ථා තුනක් පිළිබඳව. අනුසය පරිවුට්ටාන වීතික්කම කියලා. සාන්නහංශ දැන් අනුසය අවස්ථාව විදිහට තමයි අපේ හිතේ ද්වේෂය ඇතිවීමේ ස්වභාවය තියෙනවා නම් මොකක් හරි හේතුවක් එනකොටම ද්වේෂය ටක් ගාලා අපහසුතාවය හටගන්න බව Tamanට තේරෙනවා. ඒකට සිහියෙන් හිටියේ නැත්නම් සානහසක Tamanට වැටහෙන්නේ නැහැ. අවධානයක් තියෙන්න ඕන. අවධානයක් තියෙනවා. අර සානහසක දේශනා කරා වගේ භාවනා ගියවෙන් ඉඳගෙන Tamanගේ මනස දිහා බලාගෙන ඉන්නට ඕනේ. මොකද්ද එන්නේ මේ වෙලාවේ? එතකොට එනකොටම Tamanට හඳුනා ගන්න පුළුවන් දැන් මට ද්වේෂ සහගත සිතුවිල්ලක් තමයි ඇති වෙන්නේ කියලා. විහිංසා සිතුවිලි කියන්නේ අනුන්ට හිංසා පීඩා කරන්න නේද සනස දැන් වචනෙන් හිංසා කරන සිතුවිලනවා දැන් හිතේ ඉන්නකොට අහවලා මෙහෙම කරා අහවලාට මම මෙහෙම කරනවා අහවලාට මම මෙහෙම කියනවා ඒ වගේ සිතුවිලි එන්න පුළුවන් කරන්නම්කො මං හොඳ වැඩක් එහෙමයි කරන්නම්කො මං හොඳ වැඩක් ඒ විදිහට හිතනවා එතකොට මේ එන්නේ සිතුවිල්ල එනකොටම ඒ විතරක් නෙමෙයි තව මාන්නේ ඉරිසියාව කුහකකම එතකොට ගත්තොත් එහෙම තව බොහෝ යුගග්‍රහය ওই විදිහට සාන්නහස මේ ප්‍රාණඝාත දත්තාදාන්නේ සනස කාම මිත්‍යාචාර මුසාවත් දැන් මෙතන කියන සනස උප්පන්නුප්පන්නේ එතන සාන්නහස අර මුලින් කියන තුනත් ඇතුළත් වෙනවා දැන් කාම ව්‍යාපාද විහිංසා ඒ තුනත් ඇතුළත් වෙලා උප්පන්නුප්පන්නේ කියන එකට උපන් ඒ කියන්නේ මේ උපදින සෑම කුසලයක්ම ප්‍රහාණය කර යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට එතෙන්දී න අදිවාසිත ඉවසන්නේ නැහැ. නේ ඉවසන්නේ නැහැ කියන සානංශ මේ හරියට දැන් අපිට මේ අකුසලයේ කියන සර්පයක් දැක්කා වගේ හැඟීමක් එන්න ඕනේ. එහෙමයි. සර්පයක් දැක්කොත් එහෙම
අපේ කොච්චර ෂෝක්ද පොඩ්ඩක් කුරුතල කරන්න තිබ්බනම් මේ ඔළුව අත ගන්න තිබ්බනම් මේ ඔන්න ඔහේ කමක් නැහැ ඇවිල්ලා මේ ඇවිදලා කියන නිදහසයි කියලා කාටවත් හැඟීමක් එන්නේ නැහැ එන්නෙම නෑ ඔව්. එහෙනම් බලයෙන්වත් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ දැකේ ගමන් මොකද වෙන්නේ සර්පයා පන්නන්න වෙනසනස බලන්න එකක් සර්පයාගේ විෂ ගැන අපි දන්නවා ඒ සර්පයාගේ තුලින් වෙන්න පුළුවන් හානිය අපි හොඳටම දන්නවා අපේ හිතේ අර ලොකු හැඟීමක් තියෙනවා සර්පයා කියන්නේ නම් භයානකයි කියලා. ඒ වගේ මේ වගේ අකුසල සිතවිල්ලක් සංකල්පනාවක් එනකොටම ස්වාමීන් වහන්සේ ඉවසන්නේ නැතුව අර සර්පයෙක් දැක්කා වගේ සර්පයෙක් එනවා වගේ වද්ද ගන්න නැතුව එහෙමයි. සනසව කියන්නේ වද්ද ගන්නේ නැතුව ආපුතක්ම බලාගෙන යන්න කියලා එහෙමයි. ඉවසන්නේ නැතුව අපි ඒ අකුසලය ඉදිරියේ අපි ක්‍රියා කරනවා. හොඳයි කිව්වොත් නේ එන්නේ. එහෙමයි. පිළිගත්තොත් එන විදිහට අපි ඉඩසලස්සුව තමයි එන්නේ. ඉතින් එතෙන්ට අපිට තියන්නේ නැතුව ඉවසීම ඇති නොකරගෙන ඒක ඉවසුවේ නැත්තම් අන්න අපිට සනහස නියපොත්තෙන්ම එක කල්ලා දාන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ සානස් දැන් අපිට දැන් සාමාන්‍ය සමාජය හැසිරෙනවා කියලා කෙනෙක්. දැන් යා බස් එකක යනවා නැත්නම් මහමගේ යනවා නැත්නම් වැඩ කරන ආයතනයේ තුල නැත්නම් ගෙදර රූපවාහිනිය බලද්දි හරි කියලා හිතමු. එහෙමයි. දැන් යා දකිනවා ස්ත්‍රී ශරීරයක් හරි පුරුෂ ශරීරයක් හරි. එයාට ප්‍රතිවිරුද්ධ ශරීරයක් දැක්කා. දකිනකොට මෙයාට කැමැත්ත ඇති වුණා. කාමිකාරික පහළ වුණා. එහෙමයි. එතකොටම ඒකත් එක්කම නැගෙන්න ඕන ඔය සර්ප සංඥාව වගේ අදහසක්. එහෙමයි. කියන්නේ සර්පයෙක් දැක්කට පස්සේ සයනාස දැන් පොඩි දරුවෙක් සර්පයෙක් දැක්කොත් පොඩි දරුවා සර්පයා හුරුතල් කරන්න යනවා. හැබැයි වැඩිහිටියෙක් දැක්කොත් එහෙම නැහැ. ඒකට හේතුව වෙන්නේ පොඩි දරුවාට සර්පයාගේ ආදීනවය ගැන අදහසක් නැහැ. වැඩිහිටි කෙනාට සර්පයාගේ ආදීනවය ගැන අදහසක් තියෙන නිසා වේගෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් අර වගේ යම් කිසි කෙනෙක්ට කුමක් හරි දෙයක් හේතු වෙලා කෙනෙක් හේතු වෙලා හරි කාම විතර්කයක් හට ගන්නකොටම ඒ කාම විතර්කය දුරු කළ යුතුයි කියන අදහස එන්න නම් කාම විතර්කවල ආදීනවය ගැන කලින් අවබෝධය තියෙන්න ඕන. දැන් එහෙම කාම විතර්කවල ආදීනව හොඳට දැකපු කෙනෙකුට තමයි හරියට ඒ කාම විතර්කේ දකින්නකොටම සර්පෙක් වගේ සංකල්ප ඇවිල්ලා ප්‍රහාණ සංඥා උපදින්නේ. ඒ තුලින් ලැබෙන මානසික පීඩාවත් සහ Tamanට ලබන්න තියෙන දුක් පිළිබඳවත් ආදීනව ප්‍රකට වෙන්න ඕන. එතකොට දැන් නාදිවාසේති කියන කාරණාවදී අපි කරන්නේ මේ විදිහට දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය හේතු කරගෙන ආදරය වුණත් අරගන්න පුළුවන්. ආදරය ආදිය හේතු කරගෙන මේ හටගන්න කාම විතර්කවල ආදීනව. අතර සාන්නසගේ ආදරය වගේ සංකල්පයක් ගත්තොත් ඒක ගොඩාක් මානසිකාර කරන්න පුළුවන්. ඒ පිළිදාවක් නෙවෙයි. එහෙමයි සාන්න. තවත් කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් ගැන කැමැත්තක් උපදිනවා කියන්නේ ඒ ආදරය ඔස්සේ ඉස්සරහට යනවා කියන්නේ අපේ පිනතුන්ට අත්දැකීම් ඇති. ඒ කියන්නේ සායනාංශ මේ ලෝකේ එක්කෙනෙක්ගේ ආදරයට තියෙන කැමැත්ත නිසා අවුරුදු 20 30 විඳවනවා. එහෙමයි ඉන්න මේ සමාජයේ. එක්කෙනෙකුගේ ආදරයට තියෙන කැමැත්ත නිසා සති ගණන් මාස ගණන් සමහරට යා මිය ගිහිල්ලා. අනේ ඒ ආදරේ තිබ්බනම් කියලා. එහෙමයි. සමහරට යා Taman අතහැරලා ගිහිල්ලා නම් අනේ ආදරේ තිබ්බනම් කිය ආදරය පිළිබඳව තියෙන කැමැත්ත නිසා මේ ලෝකේ ගොඩාක් අය දුක් විඳිනවා. ඉතින් මොකද කරන්න ඕන? මෙන්න මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී හමුවේ කැමැත්ත ඉපදීමේ ආදීනව මෙනෙහි කරන්න ඕන නාදි වාසේති කියන කාරණාවේදී. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආරම්භන හමුවේ ඇති වෙන ව්‍යාපාදේ ආදීනව. ඊළඟට එවැනි අරමුණු හමුවේ ඇති වෙන හිංසාවේ ආදීනව. අන්න ඒව හොඳට මනසිකාර කළොත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා වගේ කාම විතරකය හට ගන්නකොටම සර්ව සංඥා වෙන්නේ. ඒක දුරු කළ යුතුයි කියලා. ඒක තමයි එතකොට නාදි වාසේති. ඊළඟට ස්වාමීන් වහන්සේ පජහති. පජහති කියන එකේදී ඒක දෙවෙනි පියවර. පජහති කියලා කියන්නේ දැන් අර පළවෙනි පියවර තුල යම් කිසි කෙනෙක් ඉන්නවා.
කාම විතරක හට ගන්නකොට ඒක සර්පෙක් වගේ දැකලා දුරු කර ගන්න කටයුතු කරනවා. ව්‍යාපාද විතරක හට ගන්නකොට ඒක සර්පෙක් දැක්ක වගේ අදහස් ඇති කරගෙන දුරු කර ගන්න කටයුතු කරනවා. විහිංසා සංකල්ප සම්බන්ධවත් එහෙමයි. දැන් මේක එක දිගට කරගෙන යන එක ලේසි නෑ. එහෙමයි. දැන් බුද්ධ දේශනාවේ තියෙන්නේ වාඩි වෙලා ඉන්නකොට උපදින කාම විතරක වාඩි වෙලා ඉන්න ඉරියව්වෙම දුරු කරන්න ඕන. එහෙමයි. ඒක අරගෙන යන්න හොඳ නැහැ. අරගෙන යන්න හොඳ නෑ තවත් ඉරියව්වකට. ඇවිදින ඉරියව්වේදී තරහක් හටගත්තොත් එහෙමයි. වාඩි වෙලා ඉන්න ඉරියව්වට ඒක නම් යන්න හොඳ නෑ. එහෙමයි. මේක ප්‍රායෝගිකව කරන එක ලේසි නෑ. පජහති කියලා කියන්නේ සාහිණහංශ අරම පළවෙනි පියවර තුල අකුසල් දුරු කර කර ඉන්න කෙනාට යම් කිසි මොහොතක මොකක් හරි අරමුණක් නිසා ගැඹුරු කාමිතරකයක් හටගත්තොත් එහෙම නෝස ඒ කියන්නේ දැන් අර නාදි වාසයේදී කියන තැනදී එතනින් නවත්තන්න නැතුව අර එතන ඇති අඩුපාඩුවක් නිසා මේක රිංගුවොත් එහෙමයි. එහෙම වෙන්න පුළුවන් නේ. ඒ හටගත්ත කාමිතරකය ගැන සිහිය යොමු කරන්න බැරි වෙනවා. එහෙමයි. අසිහියෙන් ඉද්දි අරක වැඩිලා. ඒ කියන්නේ හරියට අපිට නිකන් පොඩ්ඩ එහෙ මෙහෙ බලන වෙලාවක සර්පයෙන් ගෙට රිංගුවා වගේ. එහෙමයි. දැන් රිංගල ඉවරයි. එහෙමයි. හරිද? අන්න එතකොට සාහිණහංශ මේ පජහති කියන්නේ වැරදිලා හරි ඇතුළට රිංගුවොත් අකුසලයක් මොකද කරන්නේ? එහෙමයි. ඒ කියන්නේ රත්තන සිහියේ අඩුපාඩුවක් නිසා තමයි මේ දේ වෙන්නේ. ඇතුළට එන්නේ. එතකොට දැන් එහෙම ඇතුළට ආව ස්වාමීන් අපි මොකද කරන්නේ? එහෙම සනස ඇත්තටද සර්වය රිංගුවොත් එහෙමයි. මොහොතක්වත් ඉන්න දෙන්නේ නැතුව එහෙමයි. ඉවත් කරනවා. ඉවත් කළ යුතුයි නේ සාහිණහංශ. එහෙමයි සනස. ඒ කියන්නේ දැන් කරන්න දෙයක් නැහැ ඇතුළට ආවා. එහෙමයි. එන්න කලින් බේර ගන්න බැරි වුණා. ඇතුළට ආවා. ඇතුළට ආවට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න දැන් ගෙදරක නම් දැන් කොහු ගන්නවා, ඉදල් ගන්නවා. ඒක දුරු කර ගන්නට අවශ්‍ය ක්‍රමවේද පාවිච්චි කරනවා වගේ. ගෙදර යුද්ධයක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ මානසික යුද්ධයක් ස්වාමීනාංශ හිතේ ඇති වෙන්න ඕනේ. ඊගෙන සනස දැන් අර සර්පයා සනස ඇතුල් වුණාම සර්පයා ඉවත් කරනකම සනසීමක් නැහැ. සැනසෙන්නේ නැහැ, නිදහසක් නැහැ. නිදහසක් නැහැ සනස දැන්. ඔහේ ගෙවෙන්න දුන්නොත් එහෙම ඒ සර්පයා මොන වෙලාවෙ Tamanට අනතුරක් කරයිද කියලා Tamanට අවබෝධයක් එන්නේ නැහැ. මේක ලොකු ඇත්තක් ස්වාමීනාංශ. දැන් සර්පෙක් ඇතුළට ආවට පස්සේ අපිට හැමතිස්සෙ ඔළුවේ වැඩ කරන මෙයා කොයි වෙලේක හරි මාව විනාශ කරයි. ඒ කියන්නේ මොහොතක්වත් ඉන්න දෙන්නේ නැහැ. ඉන්න දෙන්නේ නැහැ ඒ සතාට. අන්න ඒක තමයි මෙතනදී ස්වාමීනාංශ. දැන් ඊළඟට අපි හිතමු ස්වාමීනාංශ දැන් ගමනක් යද්දී අපි හිතමු කැලේක යනවා කියලා. කටුවක් ඇනෙනවා. කටුව ඇනුණු ගමන්ම අපි තනි කකුලෙන් හිට ගන්නවා. තනි කකුලෙන් හිටගෙන මොකද කරන්නේ? දැන් කටුව ඇනිලි ඉවරයි. බේරි ගියා. කටුව ඇනුණා. තනි කකුලෙන් ගහක් අල්ලගෙන හරි අපි කරන්නේ මොකද්ද? කටුව අයින් කරනවා. අන්න ඒ වගේ පජහති කියලා කියන්නේ අර වැරදිලා හරි අකුසලයක් හිතේ ඇනුණොත් ඇනිච්ච කැවෙලෙම අයින් කරනවා. එහෙමයි. තනි කකුලෙන් යන්නේ වගේ තමයි. මේක හරිම ලස්සන ක්‍රමවේදයක් සාහිණහංශ. සනස මේ ඒකෙන් අපට ලොකු ගැඹුරු අර්ථයක් එහෙමයි සාහිණහංශ. දැන් සනස දේශනා කරා වගේ කකුලේ කටු වැනෙන්නේ අපි අවධානයක් නැති හින්දානේ. එහෙමයි. අවධානයක් ඇතිව අපි ගියා නම් අපේ කකුලේ කටු වැනගන්නේ නැහැ. දැනගන්නේ නැහැ. ඒක බැරි වෙලා වුණ සිද්ධියක්. එහෙමයි. ඒක අපි අවධානයේම අඩුපාඩුවක්. එහෙමයි. දැන් අර විදිහට සර්පයා අපි ඈත තියා දැක්කනම් ඒකට කවදාවත් ගෙදෙට්ට රින් ගන්න දෙන්නේ නැහැ නේ. ඒකට සර්පයා ගෙදෙට්ට රින්ගුවේ අර එතන මගේ ඇති නොයවසිලිමත්කම නිසා. ඒකට ඉවසීමෙන් නතර කරගන්න නැතුව දැන් අර නියපොත්තෙන් කඩන්න පුළුවන් එක දැන් ටික ටික අපි පොරවට මට්ටමට ඇවිල්ලා එන්න මේ ගේනවා. එහෙමයි. ඒක සම්මාංශිත කොට පජහති කියන තැනේදී දැන් ඒතර හතර ඇතුළේ රිංගපු අවස්ථාව. එහෙමයි. එතකොට මේ පජහති කියන්නේ එහෙම වැරදිලා හරි ඇතුළුණු කෙනත් දුරු කරනවා. ඇතුළු වුණාට පස්සේ ඒ කාමිතරකේ තියාගෙන ඉන්න. එතකොට සාහිණාංශ ඕනේදී කර්මස්ථාන ඕන. එහෙමයි සමහර. දැන් රාගයක් නම් කියන්නේ ස්ත්‍රී ශරීරයක් හරි පුරුෂ ශරීරයක් සම්බන්ධව නම් ඇති උනේ දැන් ඔන්න අසුබේ භාවිතා කරන්න වෙනවා. ඊළඟට අපි හිතමු එයාට ඇති උනේ ව්‍යාපාදයක් නම් මෛත්‍රී භාවනාව කරන්න වෙනවා. දැන් පහාන සංඥාවෙන් වෙන්නේ ප්‍රහාණයකට සංකල්ප පුදවන එක විතරයි. එහෙමයි. ප්‍රහාණ සංඥාව හරියට ක්‍රියාත්මක කරවන්න නම් මේ ප්‍රහාණය කළ යුතු ආකාරය කියන්නේ
ප්‍රහාණය දැන් සර්පයෙක් ඇතුළට රිංගුවට පස්සේ අපිට අපි ඒකට පාවිච්චි කරන භාණ්ඩ තියෙන නිසා එන්නාස. එහෙමයි. කොස්සු ඉදල් වගේ දේවල්. අන්න ඒ වගේ දැන් කාම විතරකය හටගත්තට පස්සේ ප්‍රහාණ සංඥා වඩපු කෙනාට ප්‍රහාණය කළ යුතුයි කියලා අදහස එනවා. හැබැයි යාගාව ආයුධ ටික තියෙන්න ඕනේ. එහෙමයි. අසුබය ඊළඟ ව්‍යාපාදයන් නම් මෛත්‍රිය, හිංසනයන් නම් කරුණා භාවනාව. එහෙමයි. ඒ විදිහට ස්වාමීන් වහන්සේ හරීම මේ ක්‍රමානුකූලව සඳහන් කරලා තියෙන්නේ. පළවෙනි අවස්ථාවේ නාදිවාසේති වෙන අවස්ථාවේදී අකුසල් උපදින්න නැතිව පරිස්සම් වෙනවා. පජහති කියන අවස්ථාවේදී වැරදිලා හරි අකුසලයක් ඇතුළට රිංගුවොත් දුරු කරනවා. තුන්වෙනි එකේ ස්වාමීන් වහන්සේ විනෝදේති. ඒ ගැන පොඩ්ඩක් ඔබ වහන්සේ විස්තර කළොත්. එහෙනම් සන්නස ඇත්තට මෙතන දේශනා කරන්නේ මේ විනෝදේති කිව්වහම අපේ ඇතුළේ තියෙන පිළිකාවක් වගේ හිතන්න කියන සරල. දැන් මේකත් වෙලා තියෙන්නේ අර නාදිවාසී තින් නවත්ත ගන්න බැරි වුණා. ඊළඟට පජහතියකිනුත් එලව ගන්න බැරි වුණා. එහෙමයි. දැන් මෙතන වෙලා තියෙන්නේ ඊට වඩා ලොකු තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ පජහති කියන තැනට වඩා පුළුල් භාවයකට පත් වෙලා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් නිකන් සර්පයා ඇවිල්ලා ටිකක් පැටව ගහලා එහෙමයි. ඉන්නේ නිකන් ගුහාවකුත් හදාගෙන ඉන්නවා වගේ අපේ නුදුරුණුවත් කමින්ම. සර්පයෙක් ඇතුළට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ පැටව ගැහුවොත් අපි අර ලොකු සර්පයා විතරක් නෙමෙයි. පැටව ටිකේ ඉඳලා වයින් කරනවා. ඒ වගේ මෙතන එතකොට මේ විනෝදේති කියන්නේ චුට්ටක්වත් තියාගන්න නැහැ. චුට්ටක්වත් තියාගන්න නැතුව ප්‍රහාණය කරනවා. මේවට ලස්සන උපමා තියෙන ස්වාමීන් වහන්සේ. පිළිකාවක් වගේ මේ සානස්. එහෙමයි. ඒ කියන්නේ දැන් පිළිකාවක් අපිට හැදුනොත් එහෙම පිළිකාවි ස්වාමීන් වහන්සේ මේ ටිකක් අයින් කළා ටිකක් තියන්නේ නැහැ. එහෙමයි. කියන්නේ එක සෛලයක්වත් තියන්නේ නැහැ. එහෙමයි. මොකද එක සෛලයක්වත් තිබ්බොත් ආයෙත් ඒක විපුල භාවයකට පත් වෙන්න පුළුවන්. ශෛලයක්වත් අපි ඉතුරු කරන්නේ නැතුව ඒ පිළිකාව ඉවත් කරනවා වගේ අපේ හිතට කාම අදහසක් ආවොත්, ව්‍යාපාද අදහසක් ආවොත්, විහිංසා සිතවිල්ලක් ආවොත් විතරක් නෙමෙයි ඕනෑම අකුසලයක් හටගත්තොත් ඒ කියන්නේ මේ විපුල භාවයත් එක්ක ඒ අකුසලයට වැඩිලා තියෙන අකුසලයේ සානංශ ඉක්මනින්ම අයින් කරනවා වගේ. ඒ කියන්නේ මොහොත් පොඩ්ඩක්වත් තියන්නේ නැතුව, ඒ කියන්නේ අංශු මාත්‍රයක්වත් තියන්නේ නැතුව පිළිකා ශෛලියක් අයින් කළා දානවා වගේ සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අපි දක්ෂ වෙන්න ඕනි. ඇත්තන සානංශ කියන්නේ එතෙන්ට යන්න සානංශ ලොකු පරිශ්‍රමයක් දරන්න ඕනේ. දැන් අර ඉවසන්නේ නැති වුනහම ඇති වෙනවා ඒක විපාකයක් විදිහට පජහති තත්ත්වයට එනවා. ඒක ඉවසුවාම කරන්න දෙයක් නෑ සානංශ. ඒක ඉවසුවේ නැති වුණොත්. ඒ කියන්නේ ඉවසුවොත් තමයි කරන්න දෙයක් තියෙන්නේ. ඒ වගේ අර ඇතුළට අකුසලයේ රිංගුවාම අපිට කරන්න දෙයක් තියෙනවා. වෙහෙස වෙන්න වෙනවා සානංශ. ඒ කියන්නේ සර්පයා බැහැර කරන්න වෙහෙසක් ගන්න ඕනේ. ඒ කියන්නේ භයානකත්වයක්ත් තියෙනවා. දැන් මේ අවස්ථාවේදී ඒ බය තවත් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අතෙන්ට වඩා පරිශ්‍රමයේ පැත්තෙන් ගත්තත් අපිට සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. එහෙමයි. මෙන්න මේ අකුසලයේ දුරු කරන්න. එහෙමයි සායනාංශ ඔය ඔතනදී දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතමු දැන් කෙනෙකුට දැන් කාමිතර්ක කියන්නේ ස්ත්‍රියක් ගැන හරි පුරුෂයෙක් ගැන රාගය ඉපදුනා කියලා. එතකොට සායනාංශ දැන් මෙයා ඔන්න මේ අසුබේ වඩනවා. අසුබේ වඩලා මෙයා මොකද කරන්නේ? මේ අකුසලය යම්කිසි මට්ටමකට දුරු කරනවා. හැබැයි පොඩ්ඩ ආසාව තියෙනවා. කියන ලොකුවට ස්ත්‍රිය ගැන දැන් පුරුෂයෙක් කියලා හිතමු. දැන් ඉස්සෙල්ලා මෙයාට අර ස්ත්‍රිය ගැන ලොකු රාගයක් තිබ්බා. මෙයා මේ දෙවෙනි පියවරේදී අපි හිතමු දැන් මේක දුරු කරගන්න කටයුතු කළා කියලා. හැබැයි මෙයාගේ පොඩ්ඩක් තියෙනවා. දැන් ඒක නිකන් පිළිකා ශෛලියක් ඉතුරුනා වගේ. මෙයා මේ පොඩ්ඩ තියා හිටියොත් ඕක ලියලන්න පටන් ගන්නවා පිළිකා ශෛලිය වගේ. එතකොට මේ අර අමාරුවෙන් අර දෙවෙනි අවස්ථාවේදී ප්‍රහාණය කරලත් ශේෂ වෙච්ච දේවල් තියෙනවා නා. එනර ඇතුලාන්තයේම නිකන් අල්ලගෙන වගේ තියෙන ඒවා. මෙයා මොකද කරන්නේ? එතනදිත් උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපේ භාවනා කරන පින්නතුන් දන්නවා භාවනා කරද්දී කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක යටපත් වෙනවා. දුරු වෙනවා. හැබැයි ශේෂයන් ඉතුරු වෙනවා. මෙතනදී කියන්නේ විනෝදේති කියන්නේ ශේෂයක්වත් තියාගන්න එපා.
ඒ කියන්නේ දැන් සායනංශ අපි හිතමු අතු ගන්නවා කියලා. ගේ මේ පින්නතේගේ ගයක් අතු ගන්නකොට අතු ගාලා කුණු එකතු කරනවා එක තැනකට. එකතු කරන්නේ අපි ඒක ඊට පස්සේ අරගෙන තව තැනකට ගිහිල්ලා විසි කරන්න. අපි එහෙම කුණු අතු ගාලා ඉතුරු කරලා කුණු අරන් යන්නේ නැහැ සායනංශ. ඔක්කොම කුණු ටික කොස්සෙන් හරි ඇදලා අරගෙන මේ විසි කරනවා. අන්න ඒ වගේ සඳහන් කරනවා අකුසල මාත්‍රයක් හරි ඉතුරු නානං අර මුල් පියවර ඔස්සේ ඇවිල්ලා ඒ අකුසල මාත්‍රයත් පිළිකා ශෛලයක් ඉවත් කරනවා වගේ ඊළඟට කුණු කූඩේකි කුණු සම්පූර්ණයෙන්ම ඉවත් කළා දානවා වගේ ඉවත් කිරීම. මොකද සායනාංශ දැන් අපේ සමාජ සමහර අයට ඒ කියන්නේ භාවනා කරන කාලවල හොඳට අකුසල් දුරු වෙලා අපි හිතමු දැන් කොහේ හරි ආරණ්‍යයකට හරි භාවනා පන්තියකට වැඩසටහනකට ගිහිල්ලා හරි මෙයාලා භාවනා කරනවා. ඉතින් භාවනාවට යනවට වඩා මෙයාලගේ අකුසල් දුරු වෙනවා දවස් 4-5ක් යද්දි මෙයාලගේ හිත හොඳයි. හැබැයි චුට්ට තියෙනවා. ඒ ටික අරන් ගෙදර ගියොත් ගෙදරදී ඒකට අවශ්‍ය පෝර ටික ලැබෙනවා. රූප වාහිනියෙන්, ගුවන් විදුලියෙන්, මාධ්‍ය හරහා. එතකොට එයා මොකද දවසින් දවස පරිහානියටපත් වෙනවා. ඒ ආශ්‍රය කරන ධර්මයන් අර පිළිකාවට වැඩෙන්න පිළිකාකාරක ධර්මයන් වගේ නේද සන්න. පිළිකාකාරක ධර්මයන් වගේ. එතකොට තුන්වෙනි අවස්ථාවේදී කරන්නේ ශේෂයක්වත් ඉතුරු වෙන්නේ නැතුව දුරු කරන එක. ඊළඟට සඳහන් කරන සායනද බ්‍යන්ති කරෝති. ඒ සම්බන්ධව කොහොමද අපි තේරුම් ගන්න? සනස ඇත්තටම දැන් ඒ අවස්ථාව සනස මේ අකුසලයන් ස්වාමීන් වහන්සේ තදංග විස්කම්බනේ සනස විස්කම්බන වශයෙන් අකුසලයන් ප්‍රහාණය කරන අවස්ථාව. ඒ කියන්නේ භාවනා කළා භාවනා කරනකොට දැන් ඔය කියන වීර්ය ඇති කරගෙන නේ සනස ඔය අකුසලයන් දුරු කරන ඔය පහන රති ඇති කරගෙන කෙනෙක් වාසය කරනකොට කාලයක් සනස අකුසලයක් වෙන්නේ නැහැ. දැන් ඔය සනස දේශනා කරා කලින් ඔය භාවනා වැඩසටහන් වලට යනකොට දැන් ඔය සති භාවනා කියලා තියෙනවා. දින 10 භාවනා වැඩසටහන් තියෙනවා. ඒතකොට ඒ වගේ ඒවට සම්බන්ධ වුණාම අත්දැකීමුත් ඇති සන්නහස අපේ පින්වතුන්ට කෙලස් ධර්මයක් හටගන්නේ නැහැ සන්නහස. එහෙමයි. දේශයක් යහට සමහර වෙලාවට මේ බලෙන් උපදවා ගන්නත් උත්සාහ කරන ඒත් වෙන්නේ නැහැ. එතකොට සමහර අය රැවටෙනවා නිවන් දැකලත් දන්නේ නැහැ කියලා. නිවන් දැකලත් දන්නේ නැහැ කියලා එහෙමත් හිතෙනවා. එතකොට ආන්නේ වගේ කාලයක් තිස්සේ ඔන්න ඔය කියන්නේ වැඩපිළිවෙල අනුගමනය කරලා ඒ නාදි වාසේති පජහති විනෝදේති මේ සනස මේ විදිහට එක දිගට ක්‍රියා කරන කෙනාට ඒ තුලින් ලැබෙනවා ස්වාමින් වහන්සේ ලොකු කෙලස් වලින් සංසිඳීමක්. ඒ කියන්නේ සාන తాවකාලික වශයෙන් තදංග විස්කම්බන වශයෙන් නීවරණ ආදීන් නිදහස් වෙච්ච ගතියක්. එහෙමයි සන්නස. එවැනි මට්ටමක් යනවා. එතකොට තමන්ට කාම සංකල්ප ඇති වෙන්නේ නැහැ. ව්‍යාපාද එතකොට අවිහිංසා සහ අනෙක් අකුසල සංකල්ප ඇති වෙන්නේ නැහැ. නමුත් ස්වාමින් වහන්සේ එහෙම ඉන්න කෙනාට අවදානමක් තියෙනවා. එහෙමයි. මොකද අවදානමක් තියෙනවා කියන්නේ තමන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා නැහැ. මේක භාවනාවක් මූලික කරගෙන එහෙම නැත්නම් දේශනාවක් මූලික කරගෙන විශේෂයෙන් භාවනාව මූලික කරගෙන මේ தත්තට යන්නේ. ඒතර ඒ සංසිඳවාගත්තේ කෙලස් ධර්මයන් ඕනිම වෙලාවක ඕනිම මොහොතක නැවත හට ගන්න පුළුවන්. අවදානම තියෙනවා කිව්වේ ඒකයි. එහෙමයි. දැන් කෙතක් ස්වාමින් වහන්සේ බොහොම ලස්සනට නෙල්ලියදී ඇදලා එතකොට අස්වැන්න වපුරලා කෙතක් තියෙනවා. ඒ කෙතට වැටකුත් ගහනවා. දැන් ඒ කෙත ආරක්ෂා කරන කෙනා මොකද කරන්නේ? කෙතේ වැට දිහා බලන් ඉන්නවා නිතරම. ඇයි? ගොනෙක ඕන වෙලාවක මේ වැටට පහර දීලා නැවත ඇතුල් වෙලා මේක විනාශ කරන්න පුළුවන්. ආන්නේ වගේ අපිට සංකල්පනාවක් තියෙන්න ඕනේ. තමන්ගේ හිතේ මේ මොහොතේ කෙලෙස් ධර්මයන් හටගන්නේ නැහැ. නමුත් ඕනම වෙලාවක හටගන්න පුළුවන්. සහ ඒ ඉඳලා හිටලා හරි ඇති වෙන කෙලෙස් ධර්මයන් ඒ මොහොතේම දුරු කරන්නට අපි සිහියෙන් වාසය කළ යුතුයි. ඒ නිසා අනසර වාහන රතේ කියලා කියන කාරණාව වැදගත් වෙන්නේ ඒකයි.
ඒ කියන්නේ ඕනෙම වෙලාවක මගේ හිතේ කෙලස් ධර්මයක් හටගන්න පුළුවන් කියන මෙන්න මේ අවබෝධය අපිට තියෙන නිසානහස. ඒ කියන්නේ දැන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය නොකරපු කෙනෙකුට ඒ අවදානම තියෙනවා. අපිට කියන්න බෑ මගේ හිතේ නම් කවදාවත් මේ රාගයක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒ වගේම විහිංසාවක්, ඉරිසියා, ක්‍රෝධ, මාන්න, ගුණමකකම්, ඉරිසියාකම් මේවා ඇති වෙන්නේ නැහැ කියලා Tamanට නිශ්චිත ස්වාමීන් වහන්සේ නිගමනයක් දෙන්න බෑ. එහෙමයි. එහෙම සහතිකයක් දෙන්න බෑ. මොකද Taman පු탁ජන භූමියේ ඉන්නකොට ඒවා ඕනෙම මොහොතක හටගන්න පුළුවන් නිසා. ඒ නිසා අපි අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. ඉඳලා හිටලවත් ඇති වුණොත් මම ඉක්මනින්ම ඒ කෙලෙස් ධර්මයේ දුරු කරනවා කියන හැඟීම අපි තුළ තියෙන්නට ඕනේ. ඒ හැඟීම සායනහසේ එක දිගට තියෙනකොට එයා නිතරම සිහියෙන් වාසය කරනවා. ඒ කියන්නේ එයා Taman ගැනම පරීක්ෂාවක යෙදෙනවා කියන එක කියන්නේ සායනහසේ. එහෙමයි. දැන් ඔය කෙත දිහා බලන් ඉන්න ඒ කෙනා බලන් හිටියොත් මේ ගොනෙක් දකින්නේ ගොනෙක් එනවා දැන් මේක විනාශ කරන්න කියලා. ඒ වගේ Tamanගේ හිත දිහා බලාගෙන ඉන්නවා මගේ හිතට කෙලෙස් ධර්මයක් එයිද කියලා. අකුසලයක් එයිද කියලා. එන්න පුළුවන් ස්වභාවය තියෙන නිසා. එහෙමයි. අර අවදානම තියෙන හින්දා අවදානෙන් බලාගෙන ඉන්නවා. ඒකට එහෙම හිටියොත් අපිට පුළුවන්කම තියෙනවා බැරි වෙලා හරි ආවොත් අනේ වෙලාවේ මම මේ කෙලෙස් ධර්මයේ අකුසලයේ දුරු කරනවා කියලා අපිට අදහසක් තියෙන්නට ඕනේ. එහෙමයි කියන්නේ ගුණා එනේන සැරේට එළවනවා වගේ වැඩක්. එහෙම සානස දැන් අද ආව වෙන්න පුළුවන් ඉඳලා ආයෙත් තව සතියකින් එන්නත් පුළුවන්. එයා සූදානම් ඉන්න හැමතිස්සෙම එනේන සැරේ ප්‍රහාණය කරන්න. එහෙම සානස. මට හිතෙන්නේ අපි ගොඩාක් අය පින්නතුන් අසරණ වෙන තැන ඔතන සාවින්නාස. ඒ කියන්නේ දැන් අමාරුවෙන් එහෙම කෙලෙස් දුරු කරගෙන එහෙම සාන්ත තත්ත්වයන්ටපත් වෙලා වාසය කරනවා. හැබැයි මෙයාලා සැරෙන් සැර එනවනේ. එතකොට යාළව එලව ගැනීමේ හැකියාව අඩුයි සමහර අයට. සමහර අයට මේ ඒක නිකන් කරදරයක් විදිහටත් හිතෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. අනේ මේ කියන්නේ මේව දුරු කරන ආපහු එනවා. ඉවරයක් නැහැ. කරදරයක් කියලා. ඉතින් එතනදිත් මේ සඳහන් කරන්නේ මේ හතරවෙනි අවස්ථාවේදී බ්‍යන්ති කරෝති කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඉතින් එහෙම ඉතින් උදාසීන වෙලා බෑ. කම්මැලි වෙලා බෑ. ජීවිත කාලෙම හරි මොකද කරන්න ඕනේ? එනේන සැරේ දුරු කරන්න ඕනේ. එනේන සැරේ දුරු කරන්න ඕනේ. එහෙම කරපු අය තමයි සානස නිවන් දැකලක් තියෙන්නේ. එහෙනම් සානස. ඇත්තටම ඒක සානසයේ අවශ්‍යතාවය අපිට තියෙන්න ඕනේ. ඒ සානස අනිවාර්යයෙන් මේ කියන්නේ ඒ අවබෝධයේ තියෙන්නේ අර මුල් පියවර හොඳට කරපු අය සාවින්නාංශ මේ කෙලෙස් වල තියෙන පීඩිත බව, රෞද්‍ර බව, තිරිසන් ලෝක වලට අරගෙන යන හැටි, പ്രേතයන්, අසුර, අපාය ආදී තැන් වලට අරගෙන යන හැටි, ඒ කෙලෙස් වල රෞද්‍රත්වය, කටුක බව සාමින්නාංශ අමතක කරන්න අරගෙන. ගොඩක් අයට සාන්ත මනසක් ආපු ගමන් කෙලෙස් වල රෞද්‍රත්වය අමතක වෙනවා. එහෙමයි. එහෙම දෙයක් ඇත්තට වෙනවා සාමින්නාංශ ගොඩක් අයට. මේ එහෙම නැතුව කෙලෙස් වල තියෙන බියකුරුකම ගැන හැමතිස්සෙම සර්පයා කොයි වෙලේ ආවත් ස්වාමින්වහන්සේ අපට බියකුරුයිනේ. රෑ ආවත්, දවල් ආවත්, හවස ආවත් සර්පයා ගැන භයංකාර ගතිය අපට උපදිනවා. අන්න ඒ වගේ හැමතිස්සෙම අපට කෙලෙස් වල තියෙන බියකුරු බව ගැන අදහස තියෙනවා නම් මොකද කරන්නේ? අර ගුණා එන්නෙන් එළවනවා වගේ නැවත අකුසල් උපදින්න දුරු කරනවා. අවසාන අවස්ථාව සඳහන් කරනවා සාවින්නාංශ අනභාවං ගමේති කියලා. අනභාවං ගමේති කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය හේවත් හරියට අර නැවත එන ගුණා මරලා දැම්මොත් එන්න ගොනෙක් නෑ වගේ. එහෙම දෙයක් නේද සාවින්නාංශ? එන්න නෑ. එන්න නෑ ඉන්න එපයි. එහෙම එන්න කෙලස් නැහැ. එතකොට මේ නාදි වාසයේදී පජහති විනෝදයේදී බ්‍යන්ති කරෝතේ කියන මේ වැඩපිළිවෙල තුල ඉන්න කෙනා දවසක අනභාවං ගමේති කියන්නේ සායනාංශ. එතකොට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය අභාවයටම පත් කරනවා. ඔව් නැවත නූපදින විදියටම සෝතාපන්න මාර්ගයෙන්, සකු르දාගාමි මාර්ගයෙන්, අනාගාමි මාර්ගයෙන්, අරිහත් මාර්ගයෙන් ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම. එහෙමයි. ඒ විදිහට ස්වාමීන් වහන්සේ මේ පහාන සංඥාව තුල බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පරිහානියටපත් නොවෙන්න නම් මේක භාවිතා කරන්න කියලා.
එහෙම සනස ඇත්තටම දැන් මේ පරිහානියට පත් වෙන්නෙම නෑ නේ සනස ඔන්න ඔය කියන ක්‍රමවේදය තුල හිටියොත්. ක්‍රමවේදය තුල ඉන්නකොට ඒ කියන්නේ දැන් තමන්ගේ දැන් අවශ්‍ය දැන් අපිට සනස අරමුණක් තියෙනවානේ. දැන් අපිට අරමුණක් තියෙනවා අපි අවශ්‍යතාවයක් තියෙනවා. කියන්නේ අවශ්‍යතාවයක් තියෙන නිවන දක්වා. නිවන අවබෝධ කර ගැනීම. එතකොට දැඩි හැඟීම තියෙන්නම ඕනෙම නිසා නම් ඒකට ඒ දැඩි හැඟීම තියෙන වාරයක් ගානේ ඒ පිළිබඳව අපිට හැඟීමක් ඇති වෙන වාරයක් පාසා තමයි අපිට මේ කෙලෙස් දුරු කරන්න ඕනේ කියන අවශ්‍යතාවය උපදින්නේ. අතුලාන්තයෙන්ම හටගන්නේ. ඒතර මේ කෙලෙස් දුරු කළ යුතුයි අකුසලයේ දුරු කළ යුතුයි ඒ තුල ඇති පීඩාකාරීත්වය පිළිබඳව අපි නැවත නැවත මෙනෙහි කරොත් ස්වාමීන් වහන්සේ අපිට මේ தত্ত্বය ඉතා ඉක්මනින් ඇති කරගන්න දුරු පුළුවන්. කරගන්න පුළුවන්. කියන්නේ ආපහු කෙටියෙන් මතක් කළොත් අපේ පින්නතුන්ට දැන් කෙලෙස් වලින් සදහටම නිදහස් වෙන්න නම් අපිට කෙලෙස් ප්‍රහාණය කිරීමේ සංකල්ප තියෙන්න ඕන. ඒ ප්‍රහාණය කිරීමේ සංකල්පයේ හැඟීම් උපදවා ගන්න තමයි ස්වාමීන් වහන්සේ පහාන සංඥාව අපි භාවිතා කරන්නේ. එතකොට ඒ යටතේ අපි ඉස්සෙල්ලාම ක්‍රමවේද පහක් භාවිතා කරනවා. බුදුරජාණන් වහන්සේ මෙතනදී ඉස්සෙල්ලාම ස්වාමීන් වහන්සේ නාදි වාසේති. නාදි වාසේති කියන්නේ දැන් අපි පින්නතුන් උපමා එක්ක මතක තියාගන්න. එහෙමයි. උපමා ටික හොඳට මතක තියාගන්න එක හරි වැදගත්. ලියාගත්තත් කමන්නේ. ලියාගත්තත් කමන්නේ. නාදි වාසේති කියන්නේ මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ආදිය තමන්ගේ චිත්තසංතානයේ උපදින්නට හේතු නොවන විදියට ඉන්ද්‍රිය සංවර ආදී ඇති කරගෙන විසභාග අරමුණු වලින් තමන්ගේ ඉන්ද්‍රියයන් බේරගෙන වාසය කිරීම. ඒ උදාහරණය තමයි සර්පය දකිනකොට අපි සර්පයන්ගේ බීකුරු බව දන්න අපි සර්පයන්ට දකිනකොටම ඇතුළට එන්න නොදී අපි පරිස්සම් වෙනවා වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී අරමුණු හැමේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක හට ගන්න දෙන්නේ නැතුව ඒවා ආදීනව දකිමින් අපි ඇහැ කන නාසය දිවකය මනස පරිස්සම් කරගන්නවා. ඊළඟට සයන්නාස පජහති. එහෙමයි. එතරම්දි කරන්නේ වැරදිලා හරි අකුසලයක් හටගත්තොත්. වැරදිලා හරි කාම විතරකයක් හරි ව්‍යාපාද විතරකයක් හරි හටගත්තොත් හරියට කකුලේ කටුවක් ඇනුනොත් ඒ කටුව ඒලෙම ගලවනවා වගේ. වැරදිලා හරි සර්පයා ගෙටාවොත් ගෙටාපු සර්පයා එලවනවා වගේ කටයුතු කිරීම. ඊළඟට සන තුන්වෙනි එකේදී පොඩ්ඩක් විනෝදේති. එහෙමයි විනෝදේති කියන සනස ඇත්තටම අර මේ පිළිකාවක් වගේ නේ සනස. පිළිකාවක් හටගත්තාම ඒක අංශුවක්වත් යන්නේ නැතිව ඒක ශෛලියක්වත් වෙන්නේ නැතිව පිළිකාව විනාශ කරනවා වගේ ඒ පිළිකාව කොටෙමි කිව්වොත් නසනවා වගේ අපේ හිතේ කෙලෙස් ධර්මයක් හටගත්තොත් ඒ කෙලෙස් ධර්මයේ පොඩ්ඩක්වත් තියන්නේ නැතුව අංශුවක්වත් තියෙන්නේ නැතුව අපිට ඒ කෙලෙස් ධර්මයේ දුරු කරන්නට අපි පෙළඹෙන්නට ඕනේ. එහෙමයි. ඒ වගේම තව උපමාවක් තියෙනවා කුණු ඉවත් කරනකොට කුණු සල්පයක්වත් තියාගන්න නැතුව ඔක්කොම ටික ඉවත් කරනවා වගේ. එහෙමයි. එහෙමයි. දැන් අර පිළිකාවේ එක ශෛලියක් තිබ්බොත් මේ තවත් පිළිකාව වර්ධනය වෙ තවත් පිළිකාවක් හැදෙන්න පුළුවන් වගේ තනස දේශනා කරගේ කුණු ගොඩක් තිබ්බොත් දැන් හුලඟක් ආවොත් ආයෙත් අර කුණු ටික මුළු මිදුළු පුරාම යන්න පුළුවන්. එහෙමයි. සමහර අවස්ථාවල කුණු ටිකක් තිබ්බොත් තව කෙනෙක් එතෙන්ට ඇවිල්ලා දාලා යනවා. එහෙම දේවලුත් වෙනවා. එහෙම දේවලුත් දැන් අපේ රටේ ගොඩාක් කුණු ගොඩවල් හැදලා තියෙන්නේ ඔහොමයි සාවින්නාස්. එහෙමයි. ඒ කියන්නේ අස් කළොත් ඔක්කොම ටික පාරවල් ආයේ තියෙනේ වස් කරේ නැත්තම් එක බෑග් එකක් තිබ්බොත් එතන ගොඩ ගහනවා. ඒ වගේම තමයි අතුලාන්තයේ කෙලෙස් ධර්මත් ස්වල්ප මාත්‍රීයව හරි ඉතුරුනොත් ඒකෙන් ලියලලා පැටව ගහලා හානි කරනවා. ඒ තුන්වෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාවේදී සායන්නාංශ ඔය මුල් ක්‍රමවේද පාවිච්චි කළා Taman සාන්ත තත්ත්වයටපත් උනත් හැමතිස්සෙම හිතනවා මේව නැවත නැවත එන්න පුළුවන් එන සැරේ මං දුරු කරනවා. පස්වෙනි එකේදී සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කිරීම. ඒ කියන්නේ ගුණා මරලා දැම්මා වගේ හරියට එන්න ගොනෙක් නෑ වගේ කෙලස් ප්‍රහාණය. එතනට දැන් මේ කාරණා අපි සිහිපත් කරනකොට පින්වතුන් ඇත්තටම කල්පනා කරන්න මම මෙතන ඉන්නවද කියලා. එහෙමයි. එනස මෙතන නැත්තම් දැන් මා තුළ ඒ කෙලස් දුරු කිරීමේ ඇතන සනස මේක අවශ්‍යතාවයක් අපි මුලින් සිහිපත් කරන අවශ්‍යතාවයක් කියලා.
මේ කෙලස් දුරු කිරීම අපිට අවශ්‍යතාවයක් කියලා තියෙනවා. මේක මා තුළ දැඩිව පැවතෙන්නේ නැත්නම් මේ කෙලස් දුරු කරන්න මා තුළ දැඩි කැමැත්තක් නැත්නම් උපදින කෙලස් දුරු කරන්නෙත් නැත්නම් මට ඉදිරි ගමනක් නැහැ කියලා මම හිතනවා. එහෙමයි. ඇත්තටම ඔබ වහන්සේ කිව්වා වගේ අපි බලන්න ඕන මම පළවෙනි ක්‍රමවේදය තුල ඉන්නවද? එහෙමයි. ඒ කියන්නේ කෙලස් වලට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව ඉන්ද්‍රියයන් සංවර කරගෙන ඉන්නවද? නැත්නම් දෙවෙනි එකේ ඉන්නවද? ඒ කියන්නේ වැරදිලා හරි ඇතුල් වුණොත් මම දුරු කරන කෙනෙක්ද? තුන්වෙනි එකේදී චුට්ටක් හරි ඉතුරුනොත් ඒකත් මං අයින් කරන කෙනෙක්ද? හතරවෙනි එකේදී මං සාන්ත හිතකින් ඉන්න කෙනෙක්ද? ඒ වගේම ඉපදුනොත් ඉපදෙන්න දුරු කරන කෙනෙක්ද? පස්වෙනි එකත් ඕනනම් පුළුවන් මම මේවෙන් සදහටම නිදහස් වෙලා දින්නේ කියලා. එහෙමයි. ඉතින් සායනස මේ වගේ බුද්ධ කාලයක බුදුරජාණන් වහන්සේනම පහළුණු කාලයක ඇරෙන්න මේ ක්‍රමවේද අපට ලැබෙන්නේ නැහැ. මේක ලැබුණු දුර්ලභ අවස්ථාවක්. දුර්ලභ අවස්ථාවක්. මේ මනුෂ්‍ය ජීවිතයක් තුළ කෙලෙස් දුරු කරගන්න ලැබිච්ච හොඳම අවස්ථාවක්. ඉතින් මේකෙන් අපිට කරගන්න බැරි වුණොත් තිරිසන් සතෙක් වුණොත් දැන් සුනකෙක් එහෙම වුණොත් ඒ සත්තුන්ගේ හිතවල හට ගන්න රාගාදී ක්ලේශයන්ට ඒ සත්තුන්ට කරගන්න දෙයක් නැහැ. මොකද සත්‍යම එයාලා කෙලිම ක්‍රියාත්මක භාවයටම යනවා නේද සාන? එයාලා ක්‍රියාත්මක භාවයටම යනවා. ඒකත් හරීම කාගෙන මරාගෙන ඒ වගේ හරීම රෞද්‍ර ප්‍රතිපත්තියක් තුළ එයාලගේ කෙලෙස් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එවැනි ජීවිත දසදහස් ගාණක් ඉස්සරහට ලැබෙන්න පුළුවන් මේ සැරේ කෙලෙස් දුරු කිරීමේ ප්‍රතිපත්තියක නොහිටියෝ. ඒ නිසා මීට වඩා අපි මේ සාකච්ඡාව කරගෙන යන බලාපොරොත්තු වෙන්නේ කාල වේලාව අවසන් වෙන නිසා අද දවසේ අපිත් එක්ක ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ දහම් කතිකාවතට එකතුනේ අපේ ඉන්ද්‍රහේනේ රාජකීය පඬිතු ඉන්ද්‍රහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේ උන්වහන්සේ නිරන්තරයෙන්ම අපිත් එක්කම ඉන්ද්‍රකීලේ වැඩසටහනට එකතු වෙලා අපේ ජීවිත නිවැරදි කරගන්නට ධර්ම අනුග්‍රහය දක්වන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. ඉතින් ඔබ වහන්සේට අපි ආශිර්වාද කරන පුණ්‍යානුමෝදනා කරන මේ සිදු කරගත් උදාාර පුණ්‍ය ශක්තියන්ගේ අනන්ත ආශිර්වාදයෙන් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලදී ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන විදියටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා. ඒ වගේම අද දවසේ අපිට මෙවැනි පටිගත කිරීම සිදු කර ගැනීමට අවශ්‍ය සියලුම පරිසරයන් සකස් කළ දුන්නේ කොළොන්නාව අබේසිංහාරාමාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු අපේ ජ්‍යෙෂ්ඨ නායක ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනාව දයාව කරුණාව නිසා ඉතින් ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලාටත් මේ සිදු කරගත් උදාාර පුණ්‍ය ශක්තිය තුලින් කායික මානසික දුක් නිරෝගී භාවය ලැබේවා උතුම් ධම්ම අවබෝධයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළ අපේ පින්තුන් හැමදෙනාටම අපිට මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල තව තවත් ශාසනික පිළිවෙත්වල යෙදෙමින් දවසින් දවස අකුසලයන්ගෙන් නිදහස් වෙමින් මේ බුද්ධ ශාසනය තුලදීම නිවී සැනසීමට සියලු පරිසරයන් සකස් කර ගැනීමට ශක්තිය ධෛර්යය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ රැගෙන ඉන්ද්‍රකීලය වැඩසටහන දහම් කතිකාවත මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.